समाज हा सामयिक केंद्रीय विधायक अध्यक्ष गरु रोहन सिल्वा पियतुमणि एवगेम निमल मार्य निकाय प्रादेशिक अधिपति रोहन सिल्वा पियतुमणि एवगेम මේ පැමිණ සිටින පියතුමන්ලාගෙන්ද පැවිදි සොයුරියන්ගෙන්ද සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද ඒ වගේම මගේ හිතවත් සුනිල් ජයසේකර සහෝදරයාගෙන්ද අවසරයි මම හිතන්නේ මේ ප්‍රහාරය පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ පාස්කු ප්‍රහාරයේ කම්පණය ඒ හුදෙක් ඒ පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නු ඒ පාස්කු ප්‍රහාරයට ලක් වුණු ඒ 200 ගණනකගේ ජීවිත වගේම ඒ අහිමි වුණු අයගේ ජීවිත වගේම ඒ ආබාධයට ලක් වුණු ජීවිත ඒ වගේම මේ පීඩාවටපත් වුණු මානසිකව පීඩාවටපත් වුණු මේ අයගේ ජීවිත වගේම මේ රටේ පුරවැසියාට විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය කුමන ආකාරයේ බලපෑමක් මේ රටේ සමාජයට කළාද කියන කාරණය මං හිතන්නේ අවුරුදු 2ක් ගත වෙන මොහොතේ අපිට සාකච්ඡා කළ යුතු දෙයක්. විශේෂයෙන්ම සුනිල් ජයසේකර සහෝදරයා කිව්වා වගේ මේක යම් ආකාරයකට මේ රටේ නිශ්චිත මොහොතක් පරිවර්තනයට ලක් කරපු ප්‍රහාරයක්. අපිට බලන්න වෙන්නේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉන්පසු ගත වුණු අවුරුදු 1මාරත ඇතුළත අදවන විට අපේ රට ගමන් කරමින් තිබෙන්නේ කුමන දිශානතියකටද? එහෙම නැත්නම් මං හිතන්නේ අපි පැරණි ලෝකයේ අපිට අහිමි වුණා වගේ තමයි අපි දකින්නේ පාස්කු ප්‍රහාරයේ පිපිරීමත් එක්ක. පැරණි ලෝකයේ අපිට අහිමි වෙලා අවසානයේදී අදවන විට අපේ ලෝකය රකුසන් අතටපත් වී ඇද්දයි කියන සැකය අපිට තියෙනවා. පාස්කු ප්‍රහාරය තමයි ඒකේ ආරම්භය. අපිට අපේ ප්‍රජාතන්ත්‍රවාදී දේහය, අපිට අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය, අපිට අපේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව මේ රටේ ජනතාවගේ ඒ සක්‍රීය ජීවිතය යම් කිසි ආකාරයකට අත්නෝමතික සර්වාධිපතිවාදී පාලන තන්ත්‍රයක ඒ පාලන තන්ත්‍රයට හිර වුණාදෝ කියන ඒ හිරවීම සඳහා ලැබපු එරවීම සඳහා පත් වුණු පළවෙනි ප්‍රහාරය පාස්කු ප්‍රහාරයදයි කියන සැකය අපිට තියෙනවා. මොකද මේක එක්තරා විදිහකට සාකච්ඡා වෙන්න ඕනේ. අදවන විට අපි මුහුණ දීලා තියෙන්නේ කුමන තත්වයකටද? අද රට ගමන් කරමින් තිබෙන්නේ කුමන තත්වයකටද? අපි හමුවේ තිබෙන සමාජය මොකක්ද කියන කාරණය පිළිබඳව අපිට කල්පනා කරද්දි බලද්දි දකිද්දි අපිට මේක සාකච්ඡා කරන්න වෙනවා. මොකද අපිට අපේ පැරණි ලෝකයේ අහිමි වුණේ නිසා අපිට පැරණි ලෝකයේ අහිමි වෙනවත් එක්කම අපිට අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය, අපි ගත කරපු ඒ පුරවැසි ජීවිතය, අපි දක්වපු විසම්මුතික ජීවිතය, අපි දක්වපු විරෝධාකල්පිත ජීවිතය, මේ ජීවිතය අහිමි වෙනවත් එක්කම අපිට ලැබුණේ සර්වාධිපති ස්වරූපේ සර්වාධිපති පාලන තන්ත්‍රයකට යටත් වෙන ඒ සර්වාධිපති පාලකයාගේ කැමැත්ත අකමැත්ත රුචිකත්වය මත අපිට කටයුතු කරන්න වෙන හැසිරෙන්න වෙන සමාජයක්ද කියන බරපතල සැකය තියෙනවා. එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න වලට මුහුණ දෙනවා වෙනුවට, එක පැත්තකින් විසම්මුතියට පිළිතුරු දෙනවා වෙනුවට අපි දකිමින් ඉන්නේ, හැමදාම දකිමින් ඉන්නේ යම් කිසි විදියකට අයෝමය ශක්තිය හා ඇගේ ශක්තියට, එහෙම නැත්නම් මර්ධනයත් සමග එන බලපෑම් සමග ජීවත් වෙනවාද කියන බරපතල සැකයක් අපිට තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ ඊයේ දැක්කේ ඒක. අපි තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම්ද කියන එක. අපි තවදුරටත් සූදානම්ද විසම්මුතියට ඉඩ දෙන්න කියන එක. අපි දැක්කේ ලංකාවේ පරිණතම දේශපාලනඥයෝ, 60 පණපු දේශපාලනඥයෝ මේ රටේ සමාජයට ලබා දීපු බරපතලම පූර්ව ආදර්ශය මොකක්ද කියන එක. අපි දැක්කේ ප්‍රශ්නයකට විසම්මුතික ප්‍රශ්න වලට, විරෝධාකල්ප ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඇඟේ පතේ හයියෙන් නම් අපි කියනවා නම් වරෙන් එළියට අපි බලාගමු කියලා. අවුරුදු 70කට වඩා වැඩි මිනිස්සෙක්, අවුරුදු 70කට වඩා වැඩි දේශපාලනයේ අවුරුදු 50ක් 60ක් කරපු මිනිස්සෙකුටත් විසම්මුතිය පිළිගන්න බැරි නම් අපි ගමන් කරලා තියෙන එතනට නම් අපේ සමාජය පවතින එතනටම අපි සමාජය මේ ගමන් කරමින් තිබෙන්නේ ඇඟේ පතේ හයියෙන් ප්‍රශ්න විසඳ ගන්න නම් මේ ගමන් කරමින් තිබෙන්නේ
අපි ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් අපේ විරුද්ධවාදියා යටත් කරන්න නම් අපිට අපේ පැරණි ලෝකය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ පැරණි ලෝකය අපිට අහිමි කරපු ඒ පැරණි ලෝකය පරිවර්තනය වීමේ එක්තරා කේන්ද්‍රීය මොහොතක් තමයි පාස්කු ප්‍රහාරය. මේ පාස්කු ප්‍රහාරයෙන් තමයි සුනිල් සහෝදරයා බොහොම පැහැදිලිවම කිව්වා ඒ ලංකාවේ දේශපාලන කතිකාව වෙනස් වෙන්න පටන් ගත්ත විදිය. ඒ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කතිකාව යටපත් වෙලා අපිට අවශ්‍ය කරන්න වුණා. අපිට ඉල්ලා හිටින්න ගියා. අපේ සමාජය තුළට නැවත ගෙනාවා අපිට අවශ්‍ය කරන්නේ අය අසහාය පාලකයෙකුගේ රැකවරණය. අර අසහාය පාලකයාගේ රැකවරණය ඉල්ලා සිටි. එහෙම නැත්නම් අපිට ශක්තිමත් පාලකයෙක් ඕනේ. ශක්තිමත් පාලකයෙක් නැත්නම් අපි අනාරක්ෂිතයි. ශක්තිමත් පාලකයෙක් නැත්නම් ජාතිය අනාතයි. ශක්තිමත් පාලකයෙක් නැත්නම් අපේ ආරක්ෂාව, අපේ ජාතිය ආරක්ෂාව, අපේ බුද්ධ්‍යංශ මේවා තමයි ප්‍රධානම කතිකාවක් බවට ඒ 2009 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ලංකාවේ තහවුරු වුණේ. ඒ තහවුරු වීම සඳහා යොදාගත්ත ඒ තහවුරු වීම සනාත වුණු ඒ තහවුරු වීම යුක්ත වුණේ මේ පාස්කු ප්‍රහාරයෙන් බව අපි කවුරුත් දන්න දෙයක්. ඒ නිසා තමයි අපිට වැදගත් වෙන්නේ මේ පාස්කු ප්‍රහාරේ අලගිය තැන්, මුලගිය තැන්, වැලගිය තැන් මොනවද කියන එක. මොකද පාස්කු ප්‍රහාරය කොතනද තියෙන්නේ කියන එක අපිට වැදගත් වෙන්නේ ඒ නිසායි. මොකද අපි ගත කරමින් තිබෙන මොහොත අපිට අද ගත කරමින් අපි අද මුහුණ දී තිබෙන අභියෝගය තවදුරටත් අපිට මේවා ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරන්න පුළුවන්ද කියන බරපතල ප්‍රශ්න තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් දුරට වළංගු දෙයක්ද කියන ප්‍රශ්නය තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව විසම්මුතියට කොතරම් දුරට ඉඩ තියෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපි ගමන් කරලා තිබෙන්නේ කාගේ සමාජයකටද? කවුද අද මේ සමාජයේ අධිපතිවාදය? කවුද මේ සමාජය තුළ තහවුරු වෙලා තියෙන්නේ? බොහොම පැහැදිලිවම අපිට පේන දෙයක් තමයි දේශපාලන වශයෙන් ගත්තත්, ආර්ථික වශයෙන් ගත්තත් අද ලංකාව නන්නත්තර පන්තීන්ගේ, පාදඩ පන්තීන්ගේ, ලුම්පන් පන්තිවල ආධිපත්‍යයට යටත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි දකින්නේ බයක් හැකක් නැතුව ඇවිල්ලා මේ රටේ මේ සමාජයේ අපෙන් පඩි ගන්න මිනිස්සුන්ට එහෙම නැත්නම් පරිසර අධිකාරියේ සභාපතිවරයා වගේ අයට කියන්න පුළුවන් වෙලා තියෙනවා ගස් කැපුවට ප්‍රශ්නයක් නැහැ, ඔක්සිජන් ඕනේ නැහැ අපිට, ඔක්සිජන් ලැබෙන්නේ නැහැ ගස් වලින්, ගස් කැපුවට ප්‍රශ්නයක් නැහැ කියලා අපිට කියන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ නන්නත්තර ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන ප්‍රමිති ආයතනයේ ඉහළ නිලධාරීන් ඉන්න සමාජයක් ගත කරන්න. ඒ නිසා තමයි ප්‍රමිති ආයතනයේ ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ අපිව ආරක්ෂා කරන එක, පුරවැසියව ආරක්ෂා කරන එක, පුරවැසියන්ට ප්‍රමිතිගත නිෂ්පාදන ලබා දෙන එක නෙමෙයි, ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න, සමාගම් ආරක්ෂා කරන්න කියන එක කොහොම පැහැදිලිව ප්‍රසිද්ධිය කියන්න ගත්තා. චුට්ටක් වහ කෑවට කමන්නේ නැහැ. ඒ වහ තියෙන මිනිස්සු හඳුනලා දෙන්න බෑ. මොකද සමාගම් කඩම් වැටෙනවා. මේක තමයි අපි දකින බරපතලම ප්‍රශ්නේ. සමාජය ගමන් කරලා තියෙන එතනට. මේ ඇවිත් අවුරුදු 1.5 ඇතුළත අපිව හිර කරන්න එතන. පාලකයට පුළුවන් වෙනවා තමන්ට උවමනා විදිහට තීන්දුව తీරන ගන්න. මොකද ඉල්ලා සිටි ඒක ආරක්ෂාව තහවුරු කරන්න නම් මට තීන්දුව తీරන ගන්න ඕන. මට තීන්දුව తీරන ගන්න ඕන කරන ප්‍රතිසංස්කරණ මට දෙන්න. කිව්ව එහෙමයි. මට ශක්තියක් නැහැ. ඒ නිසා මට අවශ්‍යයි තීන්දුව తీරන ගන්න. ඒ නිසා අපිට සිදු වුණා මේ සමාජය ගමන් කළා අසහාය පාලකයෙක් නිර්මාණය කරන්න. සර්වාධිපති ස්වරූපේ පාලකයෙක් නිර්මාණය කරන ප්‍රතිසංස්කරණ වලට යන්න වුණා. ඒ ප්‍රතිසංස්කරණ වලට යන්න උනේ ඒක අවශ්‍යයි කියන යුක්ත කිරීම, ඒක අවශ්‍යයි කියන එක පැහැදිලි කරන්න, ඒක අවශ්‍යයි කියන එක නිදර්ශන වලින් පෙන්වන්න පුළුවන් උනේ පාස්කු ප්‍රහාරයත් එක්ක. මොකද පාස්කු ප්‍රහාරය තමයි පෙන්වුවේ ආරක්ෂාව බිඳවැටලා තියෙනවා. බුද්ධ්‍යංශ දුර්වල වෙලා තියෙනවා. අපි දැක්කා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සාකච්ඡා කරනකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා කියනවා ලංකාවේ ප්‍රධාන වශයෙන් පෞගිය අවුරුදු 1.5 ඇතුළත ගෙන ආපු ප්‍රධාන කතිකාවක් තමයි ආරක්ෂකාංශ දුර්වල වෙලා තියෙනවා, බුද්ධ්‍යංශ දුර්වල වෙලා තියෙනවා. මේ දෙක කියනකොට, මේ දෙක දේශපාලන මතවාදයක් විදිහට ගේනකොට ඒක යුක්ත කරන්න පුළුවන් උනේ. ඔව් එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා බොහොම පැහැදිලිව පෙන්වන්න තියෙන සාධකයක් බවට පත් කරගත්තේ පාස්කු ප්‍රහාරය.
ඒ නිසා මේක ඉතාමත්ම වැදගත් කාරණා. එක පැත්තකින් මේක රට තුල සිදු වුණු මේ දේශපාලන පරිවර්තනය හුදෙක් පක්ෂයක් පෙරදිලා තවත් පක්ෂයක් බලයටපත් වෙනවා කියන එක නෙමෙයි. මේකෙන් එක්තරා විදිහකට පරිවර්තනය උනේ අපේ යුගයක් අවසන් වෙලා. අපි කියන්නේ පැරණි යුගය. අපි ගත කරපු ඒ ප්‍රජාතාන්ත්‍රීය යුගය අභියෝගයට ලක් කරලා ආයේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කතිකාව යටපත් කරලා ඒක තවදුරටත් වළංගු නැති කතිකාවක් බවට පත් කරලා අපිට ඕන කරන්නේ අයෝමය ශක්තිය. අපිට අවශ්‍ය කරන්නේ ශක්තිමත් පාලකෙක්. ඒ ශක්තිමත් පාලකයාට තමයි අපිට ආරක්ෂාව දෙන්න පුළුවන්. අපේ ගැලවුම්කාරයෙක් අපිට අවශ්‍යයි. මේ ගැලවුම්කාරයා හරහා තමයි අපේ ජාතිය අපිව ආරක්ෂා වෙන්නේ. අනේ ආරක්ෂාව පිළිබඳ කතිකාව නැවත ගෙනල්ලා මේ ශක්තිමත් පාලකයා කියන නැවත කතිකාව නැවත ගෙනල්ලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව පරාජයටපත් වෙන කේන්ද්‍රස්ථානයක් උනේ බොහොම වැදගත් හැරවුම් ලක්ෂයක් උනේ පාස්කු ප්‍රහාරය. ඒක ලෝකේ පුරාම වුණා 2019 වන විට. මේක තමයි ඊළඟ වැදගත්ම කාරණය. මේක තමයි වැදගත්ම කාරණය වෙන්නේ 2019 කියන්නේ ලෝකේ විද්වතුන් හිතන විදිහට නෝම් චොම්ස්කි වැනි අය හිතන විදිහට ප්‍රභාත් පත්නායක වැනි අය හිතන විදිහට 2019 ඊටම තීරණාත්මක වෙනවා ලෝකය පුරාම යුදකාමී සහ යුදවාදී අධිකාරීවාදී ෆැසිස්ට් ස්වරූපේ අත්නෝමතික ස්වරූපේ පාලන තන්ත්‍රයන් බිහි වෙන්න පටන් ගත්ත යුගයක් 2019 එවැනි තත්වයක් ඇති වෙන්න අවශ්‍ය කරන එවැනි අවශ්‍යතාවයක් ලෝකයේ තුල විවිධාකාරයේ රටවල් වල මතු කරන්න විවිධාකාරයේ උපක්‍රම විවිධාකාරයේ ගැටුම් විවිධාකාරයේ කතිකාවන් විවිධාකාරයේ බරපතල සංවාදයන් මතු වුණා. ඔහු ඊටාම හොඳින් පැහැදිලි කරනවා මේ සංවාදයන් ලෝකයේ පුරාම වුණ විදිය. ලතින් ඇමරිකාවේ බොලීවියාව වගේ රටවල් වල 2019 සිදු වුණු එක පැත්තකින් 2019 බොලීවියාවේ තිබුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර පරාජයටපත් වෙලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී වාමවාදී වාම මධ්‍යස්ථවාදය පරාජයටපත් කරලා යම් කිසි විදිහක බරපතල කුමන්ත්‍රණකාරී ස්වරූපයකින් ෆැසිස්ට් පාලනයකට අවශ්‍ය කරන පසුබිම හැදුවා. ෆැසිස්ට් පාලනයකට අවශ්‍ය කරන පසුබිම හැදුවා. එතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඒක ඊටාම බරපතල දෙයක් උනේ. ඒකට මිලිටරි යාන්ත්‍රණය, ඒකට හිටපු සමාගම් තා වැදගත් වෙන්නේ මේකේ සමාගම්. ඒ සමාගම් ප්‍රාග්ධනයේ මැදිහත් වීම. සමාගම් මේකට මැදිහත් වෙනවා. ඒක එකතු වෙනවා ඒ මධ්‍යම පන්තියත් එක්ක. එකතු වෙනවා තාක්ෂණවාදී ඒ තරුණ පන්තියත් එක්ක. එකතු වෙනවා මිලිටරි යාන්ත්‍රණයත් එක්ක එකතු වෙලා තමයි බොලීවියාවේ මධ්‍ය වාමාංශික ආණ්ඩුව පරාජයටපත් කරන්නේ. පරාජය කරන්නේ නැහැ. බලයෙන් පහ කරනවා. ඒක බ්‍රසීලයේ වෙනවා. බ්‍රසීලයේ යුදකාමී පාලකෙක් බලයටපත් වෙන්නේ බොල්සනාරෝ බලයටපත් වෙන්නේ බ්‍රසීලයේ හිටපු වාමවාදී ලූලා ඩි සිල්වව වැරදි බොරු චෝදනාවක් ගෙනල්ලා බොරු චෝදනාවකට හිරේට ගෙනහිල්ලා අන්තිමේදී ඡන්දය ඉල්ලන්න බැරි තැනකටපත් කළා තමයි ඒ යුදකාමී පාලකෙක් බලයටපත් වෙන්නේ. මේක ඊට පස්සේ ෆිලිපීනයට එනවා. මේක ඊට පස්සේ ආසියාවේ බරපතල විදිහටම මෝඩිගේ පාලන තන්ත්‍රය හරහා ගොඩනගෙනවා. මෝඩිගේ පාලන තන්ත්‍රය හරහා ගොඩනගෙනවා. මෝඩිගේ පාලන තන්ත්‍රය 2019 දී බරපතල අර්බුදයකට ගමන් කරමින් තිබෙන මොහොතක බරපතල අර්බුදයකට ගමන් කළ අප්‍රසාදයකට පත් වෙලා තියෙන මොහොතක තමයි ඔවුන්ගේ මැතිවරණේ තීරණාත්මක ප්‍රාන්ත දෙකක මැතිවරණයක් පවත්වමින් තිබෙන මොහොතක ඔවුන් පරාජය වේයයි. සාමාන්‍ය විශ්ලේෂකයෝ කිව්වේ මෝඩි මේ ප්‍රාන්ත දෙක පරාජයටපත් වුණොත් මහ මැතිවරණය පරාජයටපත් වෙනවා. හැබැයි මෝදිට ආව අලුත් තුරුම්පුවක් පාස්කු ප්‍රහාරය වුණේ ඊට දවස් කීපයකට කලින්. පාස්කු ප්‍රහාරය වුණා. පාස්කු ප්‍රහාරය වුණ ගමන්ම මෝදි ඒක අතට ගත්ත අරගෙන කිව්වා දැන් සියලු ભેද පසකට දාන්න සුබසාධනවාදය පැත්තකට දාන්න. මොකද සුබසාධනවාදය තමයි සුබසාධන රාජ්‍ය පිළිබඳව මේ නව ලිබරල් ක්‍රමයේ බරපතල ප්‍රශ්න පිළිබඳව තමයි ඉන්දියානු කොංග්‍රසයේ රාහුල් ගාන්ධි දිගින් දිගටම මතු කරගෙන ගියේ. අන්න ඒ කතිකාව පරාජයටපත් කරමින් නැවත වතාවක් මතු වුණා ශක්තිමත් පාලනයක් අවශ්‍යයි. ආර්ථිකයේ කොතරම් බලපෑම් තිබුණත් ආර්ථිකයේ කොතරම් ගැටලු තිබුණත් නව ලිබරල් බලපෑම් කොතරම් තිබුණත් අපිට අවශ්‍ය කරන ශක්තිමත් පාලකෙක් අපේ ජාතිය ආරක්ෂා කරන්න අල්ලපු වෙටේ ලංකාවට ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ප්‍රහාරය එල්ල වෙන එක මහ දුරක නෙමෙයි. ඒ නිසා මේ මොහොතේ අවශ්‍ය කරන්නේ සියලු වාද ભેද දුරලලා අපිට හින්දුත්වවාදය මුල් කරගත්ත අපිට ශක්තිමත් පාලකෙක් අවශ්‍යයි කිව්වා. ඒ නිසා තමයි
මේ පාස්කු ප්‍රහාරය වගේ දෙයක් එනකොට මේක ලෝකය පුරාම අති දක්ෂිණාංශය ලෝකය පුරාම එක්තරා විදිහකට සමාගම් මූල්‍ය හා සර්වාධිපති හවුලක් ගොඩනැගෙන්න අවශ්‍ය කරන පසුබිම් හැදෙන යුගයක් වුණා. සර්වාධිපති හවුලක් සහ සමාගම් මූල්‍ය එකතු වෙච්ච බරපතල හවුල් ගොඩනැගීමේ ආණ්ඩු ගොඩනැගීමේ පාලන තන්ත්‍රයන් ගොඩනැගීමේ වර්ධනයක් බවට පත් වුණා. ඒ නිසා තමයි අපි දකින්නේ මේක ලංකාවට එනකොටත් අද ලංකාව පත් වෙලා තියෙන තත්ත්වය. අපි සලකන්න ඕනේ ඒක. අපි එදා හිටපු තැනේ අද ලංකාව අවුරුදු එකමාරක් යනකොට අපි කොතනටද පත් වෙලා තියෙන්නේ? අද සමාගම් අපිව අහු කරගෙන ඉන්න තැන. අද සමාගම් මූල්‍ය ඒගොල්ලන්ගේ ආධිපත්‍ය කොහොමද අපි මත පිහිටවලා තියෙන්නේ? කොහොමද ඒ අය අපේ මර්මස්ථාන අතට ගන්නෙ? දැන් බලන්න. දැන් ඊයේ වන විට රටේ නායකයා තීරණය කරනවා පෝට් සිටි එක සම්බන්ධයෙන් තීරණය කරන පෝට් සිටි එක පාලනය කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පත් කරන්න ඕනේ කියලා. පෝට් සිටි එක පාලනය කරන්න ස්වාධීන කොමිසමක් පත් කරන්න ඕනේ කියලා තීරණ ගන්නවා. ඒ මොකද්ද කියන්නේ? පෝට් සිටි එක ස්වාධීන කොමිසමකින් පත් කරන්න ගත්තට පස්සේ තවදුරටත් පෝට් සිටි එක සම්බන්ධයෙන් අපේ රටට කරන්න තියෙන බලපෑම මොකද්ද? ස්වාධීන කොමිසමකින් අපේ රටේ කොටසක් පාලනය කරන්න ගත්තට පස්සේ මේක චීන ස්වරූපේ අධිකාරීවාදී ස්වරූපේ අර කොමිසම් මගින් පාලනය වෙන තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නීතිය වළංගු වෙන්නේ නැහැ. රටේ පවතින කම්කරු නීතිය වළංගු වෙන්නේ නැහැ. ඊට පස්සේ රටේ පවතින දේශපාලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතිනා වූ මූලික අයිතිවාසිකම් වලට යටත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න ලැබෙනවා. එතකොට චීන මූල්‍ය සමාගම් වලට චීනයට අවශ්‍ය කරන විදිහට තමන්ගේ වෛද්‍යයක් විදිහට පාලනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. මේක තමයි බරපතල ප්‍රශ්නේ. ඒතර මෙවැනි තත්වයකට ගමන් කළේ කොහොමද? මෙවැනි තත්වයකට පාලනයක් ගමන් කරන්නේ ඒ පාලනය එන්න සර්වාධිපති ස්වරූපේ බලතල අතට ගත්තට පස්සේ 20 වෙනි සංශෝධනය කියලා කියන්නේ ඒ සර්වාධිපති ස්වරූපේ පාලකෙක් නිර්මාණය කරමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේම ප්‍රධාන කතිකාවක් බවට පත් වෙන්නේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් මුල් කරගනිමින්. ඒ පාස්කු ප්‍රහාරයක් වෙලා තියෙනවා, විනාශයක් වෙලා තියෙනවා, රට බරපතල ආරක්ෂක වශයෙන් දුර්වල වෙලා තියෙනවා, රටේ බුද්ධ්‍යංශ දුර්වල වෙලා තියෙනවා, ශක්තිමත් පාලකයෙක් නැහැ. ශක්තිමත් පාලකයෙකුට තීරණ ගන්න අවස්ථාව දෙන්න ඕනේ. හැබැයි තීරණ ගන්නේ මොනවද? රටේ ආරක්ෂාව කියන්නේ පවුලේ ආරක්ෂාව නෙමෙයි. රටේ ආරක්ෂාව කියන්නේ ජාතිය ආරක්ෂාව කියලා කියන්නේ පෞලක ආරක්ෂාව නෙමෙයි, ප්‍රභූ පන්ති ආරක්ෂාව නෙමෙයි, දේශපාලන පන්ති ආරක්ෂාව නෙමෙයි, මූල්‍ය සමාගම් මූල්‍ය සහ ඒ නන්නත්තර වෙළඳ පන්ති ආරක්ෂාව නෙමෙයි. ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන විදිහට, ඔවුන්ට අත දිග හැරලා රට හූරාගෙන කන්න අවස්ථාව ලබා දෙන විදිහට, රටේ තියෙන සම්පත් මංකොල්ල කන්න අවස්ථාව ලබා දෙන විදිහට, එහෙම නැත්නම් ජනාධිපතිවරයාට හිතෙන විදිහට චක්‍රලේඛන ගහලා, එහෙම නැත්නම් ආරක්ෂාවට තියෙන චක්‍රලේඛන, මේ රටේ පරිසරයේ ආරක්ෂාවට තියෙන චක්‍රලේඛන ගැසට් ටික අහෝසි කළා, 2001 වගේ චක්‍රලේඛන අහෝසි කළා, කැලෑ ටික කපන්න ඉඩ ලබා දෙන විදිහට නන්නත්තර ස්වරූපේ පාලක පන්තියක් විදිහට හැසිරෙන්න නෙමෙයි, නන්නත්තර ස්වරූපේ වෙළඳ පන්තියකට අවශ්‍ය කරන විදිහට මේ රටේ මිනිසුන්ට වහ ටික පොවන්න නෙමෙයි, මේ රටේ මිනිසුන්ට වහ ටික දීලා, පොල් තෙල් වෙනුවට වහ දීලා, සීනි ටිකෙන් හොරකම් කළා. ඔන්න දැන් ඊයේ වන විට පෝර ටිකිනුත් හොරකම් කරනවා. පෝර ටිකෙන් හොරකම් කරනවා නෙමෙයි, මෙට්‍රික් टन 18000ක් ගෙන්නන්න එනවා ලෙඩ් කැඩ්මියම්, ඊටාම බහුල ලෙඩ් කැඩ්මියම් ප්‍රමාණයක් තිබෙන මෙට්‍රික් टन 18000ක් ගෙනීම සඳහා බලපෑම් කරන මේ මාධ්‍ය දක්වන්නේ. මේ සමාජ මාධ්‍යවල අර කොළඹ ටෙලිග්‍රාෆ් කියන බොහොම ප්‍රසිද්ධ ඒ සමාජ මාධ්‍ය සඳහන් කරනවා මෙට්‍රික් टन 18000 මේ ලෙඩ් කැඩ්මියම් බහුල මේ රටේ ජනතාවට සුදුසු නැති මේකෙන් වකුගඩු රෝග, අක්මාවේ රෝග, ඒ වගේම බරපතල විදියට අස්ථි රෝග, මෙවැනි රෝගවලට පීඩා විඳින්න පුළුවන් අනතුරුදායකත්වයක් ඇති කරන මේසා විශාල යකඩ ප්‍රමාණයක් අඩංගු මෙට්‍රික් ටන් 18000ක් ගෙනීම සඳහා අවසර දෙන්න බලපෑම් කරලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියලා තමයි ඒ මාධ්‍ය හෙළි කරන්නේ. එහෙම හෙළි කරලා කියනවා මේකට බලපෑම් කරලා
ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට බලපෑම් කළ මේකට අවසර ගත්තා කියලා. මේක තමයි අපිට හත් වෙලා තියෙන ඉරණම. මේ විදියට තනි පුද්ගලයෙකුට බලය අතටපත් වුණාට පස්සේ සියලු මර්මස්ථාන තමන්ගේ අතට ගත්තට පස්සේ අද ජනාධිපතිවරයා වගකිය යුතු මර්මස්ථාන මම හිතන්නේ මේ රටේ අමාත්‍යාංශ වල ප්‍රධාන මර්මස්ථාන ඔක්කොම අයිති වෙලා තියෙන ජනාධිපතිවරයාට සහ ජනාධිපතිවරයාගේ පවුලේ උදවියට. අනිත් අයට තියෙන්නේ දීලා තියෙන කට්ට සුප්පු කර ඉන්න. කට්ට සූප්පු කර ඉන්න විතරයි අනෙකුත් මැති ඇමතිවරුන්ට තියෙන්නේ. ජනාධිපතිවරයා සහ පවුලේ උදවිය ඒ ආයතන සියල්ලක්ම අත්පත් කරගෙන ඉන්නවා. ඊටත් එහයින් ගියාම ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය මුල් කරගනිමින් අති විශාල ප්‍රමාණයක් අමාත්‍යාංශවල තියෙන ආයතන අත්පත් කරගෙන තිනවා. ඔය ප්‍රමිති ආයතනය රේගුව වගේ ආයතන ඇතුළත්ව. ඒතර මේවායේ අද අක්‍රමිකතාවයන් බහුලව වෙලා තියෙනවා නම් ඒ වෙලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ තිබෙන ආයතන. ඒ ආයතන මාධ්‍ය හෙළි කරන විදියට ප්‍රමිති ආයතනයට බලපෑම් කරලා තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය මේ වසවිස පොහොර ටික එළියට දාන්න කියලා මෙට්‍රික් ටොන් 18000. එතකොට මේක තමයි අපිට අත් වෙලා තියෙන ඉරණම. ඒ නිසා මෙන්න මේ තත්වයක් අපිට උදා වුණේ මේක නිකන් පාස්කු ප්‍රහාරය. අපේ මනුෂ්‍ය ඝාතනයට එරෙහිව මේ රටේ පුරවැසියාට එරෙහිව එල්ල කරපු මනුෂ්‍ය ඝාතනයක්, අශීලාචාර අශිෂ්ට ප්‍රහාරයක්. ඔව් ඒක ඇත්ත. අපිට අවශ්‍යයි. ඒ අයට යුක්තිය අපි දැක්කාර ගම්පහ පැත්තේ ඉන්න කඳබඩ මහත ඇමතිවරයා කියනවා ඉඳගෙන අපිට මේ මැරිච්ච අයට දැන් මේක යුක්තිය ඉටු කරන්න බෑ. මැරිච්ච අයට යුක්තිය ඉටු කරන්න බෑ. අපිට මේ වගේ දෙයක් නොවෙන්න ඉදිරියේදී කටයුතු කරන්න පුළුවන්. ඒ මිනිහා කියන විදියට මේ වගේ දෙයක් ආයි නොවෙන්න නම් ඒගොල්ලන්ගේ ආණ්ඩුව සදාකල්හිම බලේ ඉන්න ඕනේ. ඒ කියන්නේ රාජපක්ෂවරු සදාකල්හිම බලයට හිටියොත් බෝම්බ පිපිරෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවකත් ඒගොල්ලෝ විපක්ෂයට ගියොත් බෝම්බ පිපිරෙයි ඈ. නොකිය කියන්නේ එහෙම. ඒ නිසා අපිට අවශ්‍ය කරනවා කවුද මේකේ මහා මොලකරුවා හොයාගෙන යාම කියලා කියන්නේ. අපිට අවශ්‍ය කරන්නේ මේක සැලසුම් කරන්නේ කොහොමද? ඇයි මේක සැලසුම් වෙන්නේ? මොකද්ද මේකට වෙච්ච බලපෑම? මොකද්ද මේකට ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධය? කොහොමද මේකට ජාත්‍යන්තරයත් එක්ක තියෙන සම්බන්ධය? කවුද මේකට සම්බන්ධ? දැන් පියතුමා කිව්වා වගේ ඒ වගේම අපි දැක්ක අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේදීත් කියනවා මේ වාර්තාවෙත් සඳහන් වෙලා තියෙනවා මේ ප්‍රහාරය මේක හුදෙක් ශනිකව ඇති වුණු ප්‍රහාරයක් නෙමෙයි. මේක සැලසුම් සහගත. එහෙම නැත්නම් කුමන්ත්‍රණයක් හෝ බාහිර හස්තයක් මුල් කරගනිමින් සිදු වුණු ප්‍රහාරයක්ද කියන සැකය 11 දෙනෙක් කතා කරලා තියෙනවා. ඒ සාක්ෂි දීපු 11 දෙනා සාමාන්‍ය අය නෙමෙයි. අපි දේශපාලනඥයෝ පැත්තකට දාමු. අගරාධ ගුරුතුමා හැම ප්‍රකාශ කරලා තියෙනවා එමණි සැකයක් තියෙනවායි කියලා. ඒ වගේම බුද්ධ්‍යංශ ප්‍රධානීන් ප්‍රකාශ කරලා තියෙනවා. ආරක්ෂක අංශවල අය ප්‍රකාශ කරලා තියෙනවා. ඒතකොට එවැනි සැකයක් ඇවිල්ලා තියෙනවා නම් හුදෙක් මේක පුද්ගලයෙක්ගේ පිටින් දාලා මේක ගැලවෙන්න බෑ. මොකද මේ ප්‍රහාරය උනත් එක්කම අපි දැක්ක මේ ප්‍රහාරය වෙලා මාසයක් දෙකක් යනකොට ඇමරිකාවේ හිටපු තානාධිපතිවරයා රොබර්ට් ඔ බ්ලේක් ලංකාවට එනවා පාත්ෆයින්ඩර් සංවිධානයේ අර මොරගොඩ මහත්තයාගේ පාත්ෆයින්ඩර් සංවිධානයෙන් ගෙන්නනවා රොබර්ට් ඔ බ්ලේක් ඇවිල්ලා කියනවා ලංකාවේ ආරක්ෂාව බිඳ වැටුනේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඒ තිබිච්ච ඒ හැකියාව ඒ ආරක්ෂක ලේකම්වරයාගේ සැලැස්ම ක්‍රියාත්මක නොවුණු හින්දා ලංකාවේ ආරක්ෂාව හොඳටම තහවුරු වෙලා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ යටතේ කියලා. එතකොට එවැනි දේශපාලන සංවේදී ප්‍රකාශනයක් කරනවා රොබර්ට් ඔ බ්ලේක් කියලා කියන්නේ වෙන විට දකුණු ආසියාතික කලාපේ බාර නිලධාරියා. ඔහු ඇවිල්ලා මෙවැනි ප්‍රකාශනයක් කරනවා. ඒ නිසා අපිට අවශ්‍යයි මේ පිළිබඳව සොයා බලන්න මෙවැනි පරිසරයක් කොහොමද ඇති වුනේ? රොබර්ට් ඔ බ්ලේක්ට කොහොමද මෙවැනි සහතිකයක් දෙන්න පුළුවන් වුනේ? මොකක්ද ඒක සහතිකයක් දෙන්න තිබිච්ච පදනම? මොකක්ද ඇති වෙලා තිබුණු ගිවිසුම? සෝෆා එක්වා ගිවිසුම ඇති වෙලා තිබුණාද? එහෙනම් ඒ ගිවිසුම් වලින් මොනවද එකඟතාවය නැති වෙලා තිබුණේ ඇමරිකාවත් එක්ක? ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මෙහිදී මේකට සම්බන්ධ වෙලා තියෙන ජාත්‍යන්තර සහ විදේශීය සම්බන්ධතාවයන් මොනවාදෝ කියන කාරණාව පිළිබඳව සොයා බලන්න. අපි දැක්කා ඊයේ පොලිසිය බාර ඇමතිතුමාද කොහෙද කියනවා මේක සම්බන්ධයෙන් දැන් විවිධ කතා යනකොට කියනවා 2015ට කලින් හිටපු ආණ්ඩුව
ඒ 2015ට කලින් හිටපු ආණ්ඩුවේ ඒ ආරක්ෂක ගිනුම් වලින් එහෙම නැත්නම් රහස් ගිනුම් වලින් මේ අයට බුද්ධි අංශයට පවරා ගනිමින් මේ අයට මුදල් දුන්නයි කියලා කාට හරි තොරතුරු තියෙනවා නම් ඒ අයට පුළුවන් කියලා මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. මං හිතන්නේ එහෙමනම් ඉතින් අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් තමයි පළවෙනි පැමිණිල්ල ගන්න වෙන්නේ. දැන් සුනිල් සහෝදරයාත් කිව්වා ගැටපේ පන්සලට ගිහිල්ලා ජනාධිපතිතුමා ඒක අපිත් දැක්කා. එතුමා කියනවා ඌ අපි විවිධ අයව ඇතුල් කරගෙන මේ බුද්ධ්‍යංශ විදියට පඩි කෙව්වා. කොහොම නෙමෙයි දෙරණ නාලිකාවට ගිහිල්ලා. දැන් මං කියන්නේ දෙරණ නාලිකාවට ගිහලා ඕන ආකයිව්ස් වලින් බැලුවොත් එහෙම දෙරණ නාලිකාවට ගිහිල්ලා එදා සාමාන්‍ය පුරවැසියෙක් විදියට අද වර්තමාන ජනාධිපතිවරයාට යම්කිසි විදියකට කේන්තියක් ඒ ප්‍රශ්නේ අහුවා. ඒ නිවේදිකාව ආයි කතා කරන්නෙත් නැතු වෙනවා. ගොළු වෙලා යනවා. නිවේදිකාව අහනවා මේ වගේ චෝදනාවක් ඔබතුමාට තියෙනවා. එතකොට වර්තමාන ජනාධිපතිවරයාට කේන්ති කියලා කියනවා. ඔය වගේ නොගැලපෙන ප්‍රශ්න මෙතනට අහලා මේ සාකච්ඡාව යට කරන්න එපයි කියලා. එහෙම කියලා පස්සේ කියනවා ඌ යම්කිසි විදියකට විවිධ අයට මේ මුදල් ලබා දීලා තියෙනවායි කියලා. එතකොට අපි දැක්කයින් පස්සේ පාර්ලිමේන්තුවේදී මේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතාවේදී බොහොම පැහැදිලිවම තහවුරු කරනවා මේ පහුගිය කාලේ 2015ට කලින් 2009න් පස්සේ මේ අයට විවිධාකාරයෙන් ඒ ආරක්ෂක ගිණුම් වලින් මුදල් ලබා දුන්නු බවට වාර්තා වෙනවා කියලා. මාධ්‍යවල පළ වුණා. කෙහෙලිය රඹුක්වැල්ල එයත් එකපාරක් ප්‍රකාශ කළා. මේක සාමාන්‍ය සරත් පීරසේකර මහත්තයාට මේක නොදැනගත්තට මං හිතන්නේ අපි කියන්නේ මේ වගේ අර ලදරු කතා නොකිය ඉන්න ඕනේ. හිතනවා ඇති ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩයෝ කියලා. ලංකාවේ මිනිස්සු මෙච්චරම මෝඩයෝ කියලා හිතනවා ඇති. 69 ලක්ෂය ලක්ෂ 4-5ක් ඉන්න පුළුවන්. දැන් 69 ලක්ෂය පිළිගන්නේ නැහැ ඕක. මං හිතන්නේ ක්‍රිස්තියානි කතෝලික ජනතාව කොහොමවත් පිළිගන්නේ නැහැ. දැන් මේ වගේ නිකන් පහළ පන්තියේ ලදරු කතා කියන එක. මේ නිසා තමයි මේ ප්‍රශ්නේ බරපතල තැන් කීපයක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මම හිතන්නේ පියතුමා පැහැදිලිවම කතා කළා මතු කළා කාරණා කීපයක්. අපි දැක්ක අනුර කුමාර දිසානායකගේ සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී ඔහු මතු කරන කාරණය ප්‍රධාන කාරණා 5ක් පිළිබඳව ඔහු බොහොම පැහැදිලිව මතු කරනවා මේ හිස්තන් පුරවන්න අවශ්‍යයි කියලා. එයා පටන් ගන්නේ නෞෆා මෞලවීගේ කතාවේ. නෞෆා මෞලවී දවස් 3ක් යනකොට අත්අඩංගුවට ගන්නවා. මේ ප්‍රහාරය එල්ල කළා දවස් 3ක් යනකොට. දැන් අද කියනවා නෞෆා මෞලවී තමයි මේකේ මහමුලකාරය කියලා. ඒතුලින් සරත් පොන්සේකලා දන්නේ මේ සරත් වීරසේකර මහත්තයා දන්නේ නෞෆා මෞලවී අල්ලලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ. පහුගිය ආණ්ඩුවට දොස් කිව්වා මේක අල්ලන්න බෑ මුකුත් කළේ නැහැ කියලා. දැන් කියනවා නෞෆා මෞලවී තමයි මහමුලකාරය. මහමුලකාරය දවස් 3කට පස්සේ අහුවෙනවා. නෞෆා මෞලවී මහමුලකාරයා නම් ඇයි නෞෆා මෞලවීව කොමිෂන් සභාව ඉදිරියට ගෙනල්ලා නෞෆා මෞලවීව ප්‍රශ්න කරන්නේ. මේක තමයි අනුර කුමාර දිසානායක අහන පළවෙනි ප්‍රශ්නය. ඇයි ඔහුව ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඇයි ඔහුගෙන් අහන්නේ නැත්තේ? මේකට තියෙන සම්බන්ධය මොකද්ද? මේ ප්‍රහාරය අලගිය තැන් වැලගිය තැන් මුල් මේවා හොයාගෙන යන ගමනට නෞෆා මෞලවීව ඇයි ගන්නෙ නැත්තේ? ඒ පාස්කු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාවේ ඇයි නැත්තේ ඔහුත් එක්ක කරපු සාකච්ඡාව ඔහුගේ ප්‍රශ්න අහන එකක් ගැන. දෙවෙනි කාරණයක් අපි දැක්කා අනුර කුමාර සහෝදරයා කියනවා දෙවෙනි කාරණය තමයි මේ ප්‍රහාරයේ මේ සහරාන්ගේ ප්‍රහාරයක් එල්ල කරපු පළවෙනි අවස්ථාවම නෙවෙයි මේක මේ අගෝස්තු ප්‍රහාරය මේ පාස්කු ප්‍රහාරය. හැබැයි 2018 දින 52 කාලේ වවුනියාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. ඒ ඝාතනය වුණාට පස්සේ එකපාරටම ඝාතකයන් හොයාගෙන යද්දි එකපාරටම අංජනම් වගේ නමක් තියෙන දෙමළ LTT එකත් සමග සම්බන්ධයක් තියෙන LTT එකේ පුනරුත්ථාපනය කරපු පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නවයි කියනවා. මේ අනුර කුමාර දිසානායකගේ කතාවේ අත්අඩංගුවට අරගත්තට පස්සේ ටික දවසක් යනකොට ජැකට් එකක් හම්බ වෙනවයි කියනවා. ජැකට් එක හම්බුනාම ඒ ජැකට් එකට සුනකයා ගිහිල්ලා ඊට පස්සේ සුනකයා යන්නේ අර අත්අඩංගුවට ගත්ත පුද්ගලයා ළඟට කියනවා. ඒ නිසා දැන් මේ අවසානයේදී මේ ප්‍රහාරය එල්ල කළේ මෙන්න මේ LTT එකේ පුනරුත්ථාපනය වුණු පුද්ගලයායි කියන මතය අන්තිමේදී ගෙන ගිහිල්ලා මේක යම් කිසි විදියකට නොමග යවුවාද කියන ප්‍රශ්නේ අනුර කුමාර දිසානායක අහනවා.
ඊට පස්සේ ඕක කියන දෙයක් තමයි දැන් මෙහෙම ගිහිල්ලා දැන් ඊයේ පෙරේද පහුගිය සතියේ දෙකකට කලින් මෞබිම පුවත්පතේ තියෙනවාලු මේ ප්‍රහාරය ගැන මේ ප්‍රහාරය සිදු වෙච්ච කාලයේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සාමාන්‍ය පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතකොට දින 52 ආණ්ඩුව තියෙන්නේ මේක විමර්ශනය කරන රවි සෙනවිරත්නද කොයිද කියන නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කරලා කියනවායි කියලා මම නම් හිතන්නේ නෑ මේක LTT ප්‍රහාරයක් කියලා. मैं अनुभव कुमार दिशानायक महत्या कथा पार्लिमेंट करන්නේ. එතකොට අනුර කුමාර දිසානායක අහන්නේ ඇයි දැන් එදා මේ වගේ දෙයක් මේ ප්‍රකාශනය ඇයි රවි සෙනවිරත්න සාක්ෂි ලබා දෙද්දි රවි සෙනවිරත්න මේ ගැන ඇයි මේ වාර්තාවට නැත්තම් මේ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ කිව්වේ නැත්තේ? ඇයි මේ මෙච්චර කල් ගත වෙලා මෙවැනි වාර්තාවක් ගැන කතා කරන්නේ? මෙවැනි දුරකථන ඇමතුමක් ගැන කතා කරන්නේ? ඇයි මේක තව තවත් මේක තව තවත් වියවුලට මේක තව තවත් යම් කිසි ආකාරයකට මේක තව තවත් බරපතල විදියට වෙනස් කරන්න මේ ප්‍රශ්නය අහනවා අනුර කුමාර දිසානායක. ඒ වගේ ඔහු තවත් ප්‍රශ්න කීපයක් අහනවා. එයින් එක් කාරණයක් තමයි මම හිතන්නේ පියතුමා කිව්වා වගේ දින ගණන් පිළිබඳව මාර්තු 9 මාර්තු 20 මාර්තු 21 මේ පිළිබඳව තොරතුරු ලැබිලා තියෙද්දි මොකක්ද උනේ? ඇයි එහෙම නොකළ කියන ප්‍රශ්නය? අප්‍රේල් 9 අප්‍රේල් 20 අප්‍රේල් 21 ඒ වගේම IS එක මේක බාරගත්තේ බොහොම පරක්කු වෙලා අනුර කුමාර දිසානායක මේ ප්‍රශ්නෙත් අහනවා IS එක මේක බාරගන්නේ බොහොම පරක්කු වෙලා හැබැයි මේක බොහොම පරක්කු වෙලා බාර ගන්නකොට සහරාන් කියන කෙනෙක් දැන් අත්අඩංගුවට අරගෙන දෙවනි සහරාන් අර කිව්ව සහරාන් මරිච්ච සහරාන් නෙමෙයි තව සහරාන් කෙනෙක් අත්අඩංගුවේ ඉන්නවා මේ සහරාන්ගේ ප්‍රකාශ වලට අනුව IS එකට මේක බාර ගන්න කියලා කතා කළේ කොහොමද? IS එක අන්තිමේදී මේකට අර දිවුරුමක් දෙන්න කිව්වා අපිට ඒකට බාර ගන්න නම් දිවුරුමක් ඕනේ කිව්වලු. ඒ දිවුරුම දුන්නට පස්සේලු ISS එක බාරගත්තේ. එතකොට ISS එක සම්බන්ධ කළේ යම්කිසි දුරකථන ඇමතුමුන්ගේ. අන්නේ දුරකථන ID එක. අන්නේ ඒ ID එක හොයාගෙන ඇයි ඒ ඔස්සේ ගිහිලා මේ සම්බන්ධය හොයන්න බැරි? අනුර කුමාර දිසානායක මේ ප්‍රශ්න අහනවා. ඒ නිසා මං හිතන්නේ ප්‍රශ්න තියෙනවා, හිඩැස් තියෙනවා. ඒවා මේ විමර්ශන කොමිෂන් සභාව වාර්තාව තුල අධ්‍යයනය කළාද ඇතුළත් වුණාද මේවයි සාකච්ඡා නොකරන්නේ කියන බරපතල ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි සහෝදර සහෝදරියනි මේ ප්‍රශ්නය හුදෙක් ක්‍රිස්තියානි කතෝලික සහෝදරවරුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක පුරවැසියන්ගේ ප්‍රශ්නයක්. මොකද මේ ප්‍රශ්නය බරපතල විදියට බලපාලා තියෙනවා අද රටේ සමාජ ආර්ථික දේහයට. මොකද මේ ප්‍රශ්නය, මේ සිදුවීම, මේ පරිවර්තනය මේක තමයි ප්‍රධාන වශයෙන්ම එක්තරා විදිහකට ප්‍රධාන සම්දිස්ථානයක් උනේ රට අද මුහුණ දීලා තියෙන බරපතල තත්ත්වයන් වලට. ඒ නිසා අපිට සිදු වෙනවා මේ මොහොතේදී මේක සොයාගෙන යන්න. නවත ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් ගැන කතා කරන්න නම් අපිට අවශ්‍ය කරනවා අපේ අතීත ලෝකය අපිට අහිමි කිරීම සම්බන්ධයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය අහිමි කිරීම සම්බන්ධයෙන් මේ කතිකාව, ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව පරාජයට පත් වෙමින් කොහොමද මතුවෙන්නේ මේ අත්නෝමතික ස්වරූපේ පාලනයක්? අද සියලුම දේ ඒකට වැහිලා යනවා. අද වන විට දැන් අද වාර්තාවක් වෙනවා අර මුතුරාජ වලට ආසන්නයේ තිබෙන බෝපිටිය කියන ප්‍රදේශයේ අක්කර 150ක් එලි කරන්න යනවලු ආසියාවේ ලොකුම මේ අර වන්ඩර්ලෑන්ඩ් එක මොකද්ද මේ ඩිස්නිලෑන්ඩ් එක ආසියාවේ ලොකුම ඩිස්නිලෑන්ඩ් එක හදන්න යනවලු බෝපිටිය අක්කර 150ක් එලි කළා ඒකට ඩොලර් මිලියන 400ක් යනවලු මේක මුතුරාජ වලට අයිති භූමියක් බෝපිටියේ මේ භූමිය අක්කර 150ක් අයිති කරගෙන මේ විදිහට බොහොම අත්නෝමතික ස්වරූපයකින් කවුරුත් දන්නේ නැහැ. මේවා වුණාට පස්සේ තමයි දන්නේ. මේවා සාකච්ඡා කරන්න බෑ. මේවා සාකච්ඡා කෙරුවොත් ඒ අය හඹා යන යුගයක් බවට පත් වෙමින් තිබෙනවා. අපි භාග්‍ය අබේරත්නගෙන් දැක්කේ ඒක ලෝකෙම වෙමින් තිබෙන දෙයක්. ලංකාවට පමණක් විශේෂ නැහැ. අද ලෝකයේ ගත්තම ඉන්දියාවේ ගත්තම අර දීෂා රවි වැනි තරුණියන් දවස් ගණන් හිරේ තියාගෙන අර ග්‍රේටා තම්බර්ග් එක්ක එකතු වෙලා ටූල් කිට් එකක් හදලා ඒ කම්කරු සටන් එහි ගොවීන්ගේ සටනට එකතුණයි කියලා අයව අත්අඩංගුවට ගන්නවා. මේක තමයි සර්වාධිපති ස්වරූපේ පාලනයක තත්වය. මේක තමයි අපිට ඉහළින් ඉඳගෙන
දැන් ජාතිය කියලා කියන්නේ අපේ ජනතාවට අයිති දෙයක් නෙමෙයි. ජාතියේ ඉන්නේ ඒ ජාතිය කියන කාරණේ ඉන්නේ ජනතාවට උඩින්. ජනතාව ඉන්නේ ඒ ජනතාවට උඩින් ඉන්නේ පාලකයාට සහ ඒ ප්‍රභු පවුල ඒ ප්‍රභු පන්තියට අවශ්‍ය කරන විදියට ඔවුන්ගේ රුචි අරුචිකම් මත හැසිරෙන එක තමයි අද මේ රටේ සමාජයට ජනතාවට සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා මෙවැනි ගැටලුවක් හමුවේ මෙවැනි අභියෝගයක් හමුවේ අපි මෙවැනි තත්වයකටපත් උනේ කොහොමද කියන කාරණය බරපතල ලෙස සාකච්ඡා කරන්න ඕනේ. ඒකට ප්‍රධානම හැරවුම් ලක්ෂයක් තමයි පාස්කු ප්‍රහාරය. ඒ නිසා පාස්කු ප්‍රහාරය මේ රටේ ඓතිහාසික මොහොතක්. පාස්කු ප්‍රහාරය මේ රටේ දේශපාලන විපර්යාසයක් වුණා. හුදෙක් දේශපාලන විපර්යාසයක් බල වෙනස් වීමක් පමණක් නෙමෙයි. මේකෙන් බරපතල විදියට රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේහය බරපතල විදියට පරිවර්තනයකට ලක් වුණා. ඒ නිසා ඒ පිළිබඳව අපිට ප්‍රධාන වගකීමක් තිබෙනවා. නැවත වතාවක් එවැනි ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙන විදියට යටපත් වෙන විදියට මෙවැනි දේශපාලන පරිවර්තනයන් සිදු වෙනවාද නැද්ද යන්න කාරණේ පිළිබඳ සොයා බලමින් මැදිහත් වෙන්න. ඒ නිසා අවසාන වශයෙන් මේ සොයා යාම ඊටම අමාරු සොයා යාමක් වෙයි. මම හිතන්නේ මේක ඊටම ලෙහෙසි වැඩක් නෙමෙයි. මේක තමයි අපිට තිබෙන දේශපාලන කාර්යභාරය. පුරවැසි කාර්යභාරය. මේ සොයා යාම ඊටම අභියෝගයක් වෙන්න පුළුවන්. නිසා මේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ බොහොම බරපතල විදිහේ සාමූහිකත්වයකින්. ඒ බරපතල සාමූහිකත්වයකින් ඒ අභියෝගයට මුහුණ දෙමු. ඒ හුදෙක් ක්‍රිස්තියානි කතෝලික ජනතාවගේ වගකීමක් විතරක් නෙමෙයි. ඒක මේ රටේ ජනතාවගේ වගකීමක්. මේ රටේ පුරවැසියාගේ වගකීමක්. පුරවැසියාගේ ජීවිතය අපිට වටින්නේ. පුරවැසි ජීවිතය අපිට වටිනවා. පුරවැසි ජීවිතය වටිනවත් සමගම පුරවැසි ජීවිතය රඳා පවතින ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, යුක්තිය, සාධාරණත්වය රැකගැනීමේ සටනද මේ හා සමගාමීව අපිට රැකගැනීම ඉදිරියට ගෙන යාම වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම ස්තුතියි. ජය වේවා.